නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැමදිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, අපේ මේ ජීවිත ගත කරනකොට පින්වතුනේ, අපි ළඟ ජීවිතයට බද්ධ කරගෙන ආරක්ෂා කරගෙන තබාගත යුතු බොහෝම වටින ගුණයක් ඉවසීම. ඉවසන්ඩ පුළුවන්කම කියලා කියන්නේ හරි වටින දෙයක්. ඉවසන්න පුළුවන්නම් පින්වතුනේ, ඉවසීම කියන එක නිසා ගොඩාක් ප්‍රශ්න නොහිතන විදිහට විසඳෙනවා. ඉවසීමෙන් තමයි ඇත්තටම ගොඩාක් ප්‍රශ්න විසඳෙන්නේ. එනිසා ඉවසීම කියන ලස්සන දේ ඔබ ටික ටික හරි ඔබේ ජීවිතය තුළ උපදව ගන්න මහන්සි වෙන්න. ඉවසීම කියන තැනට ආවොත් ඒක තමන්ටත් යහපත, ඒක අනිත් අයටත් යහපත. අපි ගොඩාක් වෙලාවට නොයිවසිල්ල කරුණු කොටගෙන ඒ නොයිවසිල්ලෙන් යුක්තව ජීවිතේ ප්‍රශ්න විසඳන්න උත්සාහවත් වෙනවා. නොයිවසිල්ලෙන් ප්‍රශ්න විසඳන්න යන අවස්ථා බොහෝමයක් කෙලවර වෙන්නේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ සිව්ගුණ වෙලා සමහරලාට ආයේ ඒ ප්‍රශ්නේ විසඳුමක් කරා යන්ට අමාරු මට්ටමකටම අවුල්ඩලා යනවා ඉවසන්න බැරිවීම නිසා. ඒ නිසා ඉවසීම කියලා කියන්නේ ගොඩාක් වටින එකක්. ඇතැම්මු අපෙන් අහනවා, ස්වාමීන් වහන්සේ අපි ඉවසන්නේ මොකක් හිතලද? ඉවසන්නේ මොකක් හිතලද කියන එක අපිට එකහෙලා උත්තරයක් දෙන්න අමාරු එකක්. හේතුව ඒ තැන්වලදී ඒ පසුබිම් වලදී ඒ දේට අනුරූප ආකාරයෙන් හිතලා තමයි ඉවසීම කියන එක උපද්දාගත යුත්තේ. නිසා හිත ඇතුලේ ඇති කරගෙන ඉන්න හැම මොහොතකටම අදහසක් මම ඉවසනවා. එතකොට ඒ තැනදී සුදුසු කල්පනාවකින් එක ගලප ගන්න පුළුවන්. මං ඉවසීමෙන් ජීවත් වෙනවා. අමාරුම තැන්වලත් මං ඉවසනවා. ඉවසලා බැරීම තැනක් වගේ එනවනම් එතනදි මං හොඳටම ඉවසනවා. ආන්න ඒ වගේ අදහස් වලින් මේ හිත පුරවන් තියාගන්න. මේ ජීවිතේට ඉබඳු අදහස් දාලා තියාගන්න. මිනිස්සු ගොඩාක් පින්වතුනි ප්‍රශ්නවලදී අවුල් වියවුල් වෙලා යන්නේ ඇයි? හිතවල තියෙන්නේ ඇවිස්සෙන අදහස්. මං වැදගත් කෙනෙක්, මට ඒවට මේවට ආවොත් මං ඒක අරින්නේ. ඔන්නේ එහෙම අදහසක් හිතේ තියන් ඉන්නවා. ඒ අදහසේ ඉන්න කෙනාට පොඩි ප්‍රශ්නේ ආපු ගමන් එයා අදහසට අනුව ඇවිස්සලා යනවා. ඒ නිසා ඒ වගේ අදහස් වෙනුවට හිත ඇතුලේ පුරවාගෙන තබා ගන්න අර ලස්සන අදහස මම ඉවසනවා. ඉවසීම කියලා කියන්නේ මටත් යහපත, අනිත් අයටත් යහපත. ඒ නිසා මම පුළුවන් තරම් ඉවසනවා. ඉවසීම නිසාමයි මට සැනසෙල්ල ලැබෙන්නේ. මං ඒ නිසා ඉවසනවා. මේ ලෝකේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ ඉවසීමට. මං ඒ නිසා ඉවසනවා. ඉවසීමට වඩා තපසක් නේ, මං ඒ නිසා ඉවසනවා. ඔන්න ඔය වගේ අදහස් හිත ඇතුලේ පුරවන් තියාගන්න. ඒ වගේ අදහස් වලින් මේ හිත පිරී තියෙනවා නම් පින්වතුනේ, හිත පිරුණේ සොඳුරු දෙයකින්. සුන්දර දෙයකින් හිත පිරුණු කෙනාට
ජීවිතය සුන්දර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන පින්වත් මිලානි රොද්රිගෝ දියණිය, ඊළඟට හිරුනි සහ සඳුනි යන මිනිබිරියන් දෙදෙනා. මේ සියලු දෙනාගේ දායකත්වයෙන්ුයි අද ධර්ම දාණය මේ විදිහට සිද්ධ කරන්නේ. අද අපි ඉගෙන ගන්නේ පින්වතුනේ මහිස ජාතකය, ඉවසීමෙන් සිටි බෝධිසත්ව මී ගවයාගේ කතාව. අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම වෙද්දී වැඩ හිටියේ සැවැන්නුවර ජේතවනාරාමේ. පින්වතුනේ සැවැන්නුවර එදා ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරනකොට ස්වාමීන් වහන්සේලාට දැක ගන්න ලැබුණා මේ මෙහෙම සිද්ධියක්. එක නිවසක ඒ ගෙදර මේ හස්තියෙක්ව ඇති කරනවා. මේ හස්තියාව බැඳලා තියන්න මේ නිවසේ හස්ති ශාලාවක් තිබුණා. එතට නොතෙමී ඉන්න පුළුවන් විදිහට යම් නිකන් මඩුවක් වගේ සකස් කරලා හදලා තිබුණා. මේ මඩුව තිබුණේ මහ විශාල ගහක් යට. ඔය ගහේ එක මහා දඩබ්බර රිලවෙක් හිටියා. ස්වාමීන් වහන්සේලා මෙතනින් පිණ්ඩපාතේ වැඩම කරනකොට ස්වාමීන් වහන්සේලා දැක්කා මේ රිලවා අර ගහේ මේ අත පැද්දි පැද්දී ඉඳලා අර මඩුව උඩට පැනලා ඊළඟට මේ ඇතාගේ පිට උඩට නැග්ගා. ඇතාගේ පිට උඩ නැගලා හිට ඇතාගේ පිට උඩ මූත්‍රා කළා. ඇතාගේ පිටේ මූත්‍රා කළා විතරයි රිලවාට හිතාගන්නත් බැරි වුණා. ස්වාමීන් වහන්සේලාට එකපාර හිතාගන්න බැරි වුණා. මේ අතා එකපාර රිලව ඇදලා ගත්තා, බිම ගැහුවා, පෑගුවා. එතනම රිලවගේ ජීවිතය ඉවරයි. හිතාගන්නත් කලින් රිලව වෙනසිලා ගියා. එතකොට ස්වාමීන් වහන්සේලා කල්පනා කළා අපේ බලන්ටකෝ මේ රිලවාට අච්චර ගස්තියෙද්දී ඒ ගහක් උඩට වෙලා ওই වැඩේ පාඩුවේ කරගන්න පුළුවන්කම තියෙද්දී මේකා ඇතාගේ ඇඟ උඩට නැගලා ওই වැඩේ කරන්න ගියානේ. ඇතාගේ ඇඟ උඩ මූත්‍රා කරන්න ගිහිල්ලා අන්තිමේ මේකාගේ ජීවිතේ අවසානයේ බවට පත් වුණෙත් ඒක. ඉතින් ස්වාමීන් වහන්සේලා මේක හරි සංවේගයට පත්වෙච්ච සිද්ධියක්. එදා හවස් කාලේ ධම්සභා මණ්ඩපයට රැස් වුණාම ඔන්න මේ ස්වාමීන් වහන්සේලාට ආයෙ මේක මතක් වුණා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාව පිණිස වඩිනකන් මේක තමයි කතාව වී හිටියේ. බලන්ටකෝ ඇස්මතුනි අර රිලවා තමුන්නේ ලාමක ගතිය හින්දා වෙනසිච්ච හැටි. අර හස්ති රාජයා පාඩුවේ ඉන්නකොට මේ රිලවා නැග්ගානේ මේ ඇතාගේ පිට උඩට අර මූත්‍රා පහ කරන්න. ඒකට ඕන තැනක ගිහිල්ලා මූත්‍රා කරන්න පුළුවන්කම තියෙද්දි මේකාට උවමනා වුණානේ මේ ඇතාගේ ඇඟ උඩම මූත්‍රා කරන්න. ආස්මතුනි අන්තිමේ ඉතින් මූත්‍රා කරලා ඉවර වෙන්නත් කලින් ජීවිතය අවසන් කරන්න සිද්ධ වුණා කියලා දැන් ස්වාමීන් වහන්සේලා මේක කතාවේ හිටියා. ඔය කතාවේ වෙද්දී තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේහි වැඩම කළා. භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉඳලා අහනවා, මහණෙනි තථාගතයන් වහන්සේ වඩින්ට පෙර නුඹලා කුමක්ද කතා කර කර හිටියේ? කිව්වා ස්වාමීනි අද දවසේ අපි මේ මෙහෙම සිද්ධියක් දැක්කා. මේ සිද්ධිය ගැනයි කතා කර කර හිටියේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඕක ඔය රිලවාට උනේ මෙහෙම සිද්ධියක් නිසා. ඔය නිවසේ හොඳට දමනය වෙච්ච ඇතෙක් ඔයිට කලින් ඇති කළේ. ඒ හස්තිය හොඳට දමනය වෙලා හිටියේ. ඌ කිපෙන්නේ නැති එකෙක්. ඔය ඇත්සාලයාවේ ඒ ඇතා ඉන්නකොට ඔය රිලවා නිතර නිතර ඔය වැඩේ කරනවා. අර සීලවන්ත ඇතාගේ අර දමනය වෙච්ච ඇතාගේ කලබලයකින් තොර ඇතාගේ ශරීරය උඩට නැගලා මේ ඇඟ උඩ මේ රිලව මූත්‍රා කරනවා. ඒකාට ඒක පුරුද්දක් වෙලා තිබුණා. ඒ හස්තිය මුකුත් කළේ නැහැ. ඊට පස්සේ මේ හොඳට දමනය වෙච්ච හස්තියාව
මේ මිනිස්යාගෙන් අරගෙන ගිහින් තියෙනවා රජුරුව. රජුරුව තමන්ගේ දමනය වෙච්ච හස්තියව අරගෙන ගියාට පස්සේ මේ මිනිස්යා කැලේට ගිහිල්ලා වෙන දරුණු හස්තියෙක්ව අල්ලන් ආවා. අල්ලාගෙන ආපු හස්තියාව අර පරණ හස්තියා හිටපු ශාලාවේ මහණෙනි බැන්දා. රිලවා වෙනදා පුරුද්දට තමයි අර හස්තියාගේ පිට උඩ නැගලා මූත්‍රා කළේ. නමුත් දැන් හිටියේ දමන වෙච්ච එක නෙවෙයි. ගත්තා ඇදලා අරගත්ත ගමන් පොළොවේ ගැහුවා. පොළොවේ ගහලා පෑගුවා. ඔය නස්පැති උනේ ඕකයි කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා හරි සංවේගයකටපත් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔය රිලවාගේ ඔය ලාමක ගතිගුණේ නිසා වෙනසීම කියන එක මේ ජීවිතේට විතරක් අදාළ එකක් නෙමෙයි. ඕකගේ ඔය වනචර ගතිය මහණෙනි මේ සාංශාරික ගමනේ අතීතෙත් තිබුණා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට ඒ පුවත අහන්න කැමැත්තක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලා විමසා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ලාමක ගතිගුණේ නිසා අතීතයේත් මේ රිලවා අමාරුවේ වැටිච්ච කතාව අපට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සේක්වා. ආන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මහිස ජාතකය. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන මහා රජුරුව රජකම් කරන කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ හිමාල වන ප්‍රදේශයේ මීගව යෝනියේ උපන්නා. ඒ ජීවිතේ බෝධිසත්වයන්ගේ උපත ලැබුණේ මීගව යෝනියේ. මේ මීගව පැටියා ඉපදිලා කාලයක් යනකොට මහා ජව සම්පන්න සිරුරක් ඇති සද්දන්ත මීගවේ බවට පත් වුණා. ඉතින් මේ මීගවයා කඳු හෙල් ගිරි දුර්ග වනපෙත්තරා ඇවිද ඇවිද යද්දී එක්තරා බොහෝම ලස්සන හොඳට හෙවණ තියෙන රුක්ෂයක් මුල ගිමන් හරින්න පුරුදු වෙලා හිටියා. එතකොට තමන් ඇසුරු කරන භූමියේ කෑම ටික කාලා විවේක ගැනීම පිණිස මේ මීගවයා හැමදාම ඉන්නේ එකම රුකක් යටට. මේ මීගවයා හරි වැදගත්. කවදාවත් අර තමන් ළඟින රුක්ෂය කිලිටි කරන්නේ. ඒ රුක්ෂයේ සමීපයේ මේ මූත්‍රා අසූචි පිට කිරීමක් කරන්නේ. තමන්ට සෙවණ දෙන රුක්ෂය බොහෝම ආදරයෙන් යුක්තව ඇසුරු කළා මේ මීගවයා. පින්වතුනි එහෙම සත්තු අදටත් ඉන්නවා. ඔය වගේ ලක්ෂණ තියෙන. හැම සතාම එක වගේ නෑනේ. සමහර සත්තු ඉන්නවා. ඒ සත්තුන්ට තමන් ඉන්න තැන ගැන ඊළඟට තමන් මේ තමන්ගේ වටපිටාව ගැන එහෙම සැලකිල්ලක් නැති. නමුත් ඒ අතරේ බොහොම කලාතුරකින් සත්තු ඉන්නවා. බොහොම පිරිසිදුවට ඉන්න ඊළඟට මේ තමන් වාසය කරන තැන ජරා කරගන්න නැති එහෙම සත්තු ඉන්නවා. එතකොට ඒ ජීවිතේ බෝධිසත්වයන් වහන්සේ මීගවයෙක් වෙලා උපදිනකොට මේ වගේ හරි වැදගත් පිරිසිදු ගතිගුණ තිබුණා. ගොදුරු කාලේ ඇවිල්ලා ඔය රුක්සෙවණේ තමයි හැමදාම මේ මීගවයා පොඩ්ඩක් නිදාගෙන ආදී විවේකයක් අරගන්නේ. එතකොට මේ මීගවයා විවේක ගන්න රුක්සෙවණටම එනවා ලාමක ගතිය ඇති රිලවෙක්. ඒ රිලවාට වැදගත් ගති තිබ්බේ නැහැ. ඒක ලාමකයි. ලාමක ගතියෙන් යුක්ත මේ රිලවා ඇවිදින්න මේ මීගවයාගේ පිටට නගිනවා. නැගලා පිටේම මල පහ කරනවා. පිටේම මූත්‍රා කරනවා. ඌගේ අං දෙකේ එල්ලි එල්ලි පැද්දි පැද්දි සෙල්ලම් කරනවා. නොයෙක් අත ඒට මෙහෙට පැන පැන විවේකයෙන් ඉන්න මේ මීගවයාට කරදර කරනවා. වල්ගේ උස්සනවා. වල්ගෙන් අදිනවා. කන් වලින් අදිනවා. මේ නොයෙක් දේවල් කරනවා. නොයෙක් දේවල් කරනකොට බෝසත් මීගවයා රිලවා ගැන ඉවසීමෙනුත් දයානුකම්පාවෙනුත් යුක්තව හිටියා. ඉවසුවා. දයානුකම්පාවෙන් යුක්ත වුණා. මේ ඉවසීම දයානුකම්පාව කියන්නේ මොකක්ද කියලා ජාතක කතාව ඇතුලේ විස්තර වෙනවා. කලබලින් කටයුතු කළේ නෑ. දැන් මේ මීගවයාට රිලවා වෙනුවෙන් මොනවද කරන්න බැරි?
නමුත් ඒ මුකුත් කරේ නෑ. ඉවසීමෙන් හිටියා. ඌ ඉතින් උගේ ලාමක ගතිය නිසා ඌ දඟලන දැඟලිල්ලක් ඌ දඟලගත්ත දේ. අතහැරලා හිටියා. රිලවාට නපුරක් කරන්න සිතුවිල්ලක්වත් ඉපැද්දුවේ නෑ. මේ රිලවගෙනුත් ඉතින් බේරිල්ලක් නෑ. මේක කොච්චර ඉවසුවත් තමන්ගේ ලාමක ගතිය ඒ විදිහටම මේක පවත්වනවා. ඉතින් ඔහොම කාලේ ගත වෙනවා. මේ බෝධිසත්ව මී ගවයා ගැන හරි පැහැදීමෙන් හිටියා අර රුක්ෂයට අධිග්‍රහිත දේවතාවා. මේ රුක්ෂය විමානය කරගෙන දෙවියෙක් හිටියා. දෙවිය හරි පැහැදීමයි හේතුව මොකද? තමන්ට සෙවණ දෙන රුක්ෂය මේ මී ගවයා ගෞරවයෙන් ඇසුරු කරනවනේ. එයාට මල මූත්‍ර පහ කරන්නේ. එතන මේ වෙන කිසිම ලාමක පැවැත්මක් නෑ. ඉතින් හරි පැහැදීමෙන් හිටියේ මේ රුක්ෂ දේවතාවා. රුක්ෂ දේවතාවට දකින්න ලැබෙනවා මේ බොහොම වැදගත් ගතිගුණ තියෙන මේ මීගවයාට අසික්කිත රිලවෙක් ඇවිල්ලා හැමදාම කරදර කරනවා නෙවෙයි. රුක්ෂ දේවතාව බලාගෙන හිටියා මේකට මේ මීගවයා මොනවා කරාවිද කියලා. නමුත් මේ මීගවයා නිකන් Tamanට නෙවෙයි වගේ හැම තිස්සෙම මේක ඉවසගෙන ඉන්නවා දැකලා දෙවියට කේන්ති ගියා. දෙවියා බලාගෙන ඉඳලා හිටියා මේ මෙච්චර මේ ඉවසන්න ඕනද? ඉවසන එකෙත් සීමාවක් තියෙන්න බෑ යප්පා. සාමාන්‍යයෙන් කියනෝ නේද? ඉවසන්න ඕන. ඉවසීමේ සීමාව දැනගෙන. අපි අහුවොත් එහෙනම් මොකක්ද ඉවසීමේ සීමාව කියලා? ඒකට උත්තර දෙන්න දන්නේ නැහැ. මහා උජාරුවට මිනිස්සු කියන්නේ ඉවසන්න ඕන ඉවසීමේ සීමාව දැනගෙන කියලා. ඉවසීම කියන එක ගැන මේ දෙවියටත් ඔහොම හිතුණනේ. ඉවසන්න ඕන හැබැයි සීමාවට. මට හිතෙන්නේ මේ මහිසයා මේ මීගවයා පමණට වඩා ඉවසනවා කියලායි. දෙවියා එහෙම හිතුවා. හිතලා අර රිලවා නැති වෙලාවක බෝධිසත්ව මහිස රාජයා මේ මහිස කියලා කියන්නේ මීගවයාට පාලියෙන් කියන වචනේ. බෝධිසත්ව මහිස රාජයා මෙතන විවේකයෙන් ඉන්නකොට අර දේවතාව පේන්න ආවා. පේන්න ඇවිදිලා දේවතාවා මහිස රාජයාට කියනවා මහිස රාජේනි මොකද නුඹ අර දුෂ්ට රිලවාගෙන් ලැබෙන අවමන් මෙච්චර ඉවසන්නේ? ඒකාගේ ඔය ලාමක වැඩේ නැවැත්තුවොත් නරකද? ඔහොම කියලා දෙවියා කියනවා මේ මහිස රාජයාට මෙහෙම. මහිස රාජයෝ ඔබ ඔය ලාමක සිතකින් පසුවන මිත්‍රද්‍රෝහියා හට ඇයි මේ ඉවසා ඉන්නේ මේ තරම්ම දුක් කරදර දෙන විට? කැමති සියලු දේ ලැබ දෙන කෙනෙක් වගේ නොවැ ඉන්නේ ඔබ මොහු හට මේ හැටි ඉවසා සිටින්ට කවර දෙයක්දෝ පෙනුනේ ඔබේ වැටහීමට? කියනවා මේ රිලවාට සිතූ පැතූ හැමදේම ලබා දෙන කෙනෙක් වගේ ඔබ ඉන්නේ. ඒකා කැමති නම් අන් දෙකෙත් නගිනවා. ඒකා කැමති නම් කන් දෙකනුත් අදිනවා. ඒකා කැමති තැන ශරීරයේ ඕන තැනක මල මූත්‍ර පහ කරනවා. කැමති වෙලාවට ඒකා නගුටින් අදිනවා. මේ ඕන එකක් කරන්න දීලා ඔබ බලාගෙන ඉන්නවනේ. මෙහෙම බලාගෙන ඉඳිල්ලෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇයි ඔබ මේ විදිහේ අසාමාන්‍ය වූ ඉවසීමක් මෙතනදී පාවිච්චි කරන්නේ? ඇයි මේ දුක් කරදර මෙහෙම මේ ඉවසාගෙන ඉන්නේ? තමන්ගේ පිට මතට නැගී තමන්ගේ ශරීරයට නැගී මිත්‍ර ද්‍රෝහීකම් කරන මේ නොවැදගත් රිලවා වෙනුවෙන් යමක් නොකරන්නේ ඇයි? ඔන්න ඇහුවා. ඔය සුවිසල් අඟින් අනිනු නැතිනම් පාදයෙන් මඩිනු බාලයාව වලකන්නට කෙනෙක් නොසිටියොත් ලොවේ තව ඔහු දරුණු වෙතේ නැවතීමක් ඇති නොවේ. ඔන්න දෙවියගේ උපදේශය. දෙවියා කියනවා ඔය සුවිශාල අඟක් තියෙන්නේ. ඕකෙන් රිලවගේ ශරීරයේ විනිවිද යන්ට අනින්ට මහිස රාජය. නැත්තම් පාදයෙන් මේකාව මැඩලා දාන්න. බාලයාව වලකන්ට කෙනෙක් නොසිටියොත් ලොවේ තව ඔහු දරුණු වෙතේ නැවතීමක් ඇති නොවේ. බාලයා අසත්පුරුෂයාව නවත්තන්ට කෙනෙක් හිටියේ නැත්තම්
ඒ බාලය අසත්පුරුෂයා තව තව දරුණු වෙනවා. ඒ නිසා ඔය ඉවසීම හොඳ නෑ කියන එක තමයි දැන් මෙතන මේ කිව්වේ. එතකොට බලන්න මේ බෝධිසත්ව මහිස රාජයා දෙවියාට මොකද්ද කියන්නේ? දෙවියාට කියනවා ප්‍රිය වෘක්ෂ දේවතාව, නුඹ මං ගැන බොහොම අනුකම්පාවෙන් මං ගැන පැහැදීමෙනුයි මේ කතා කරන්නේ. මම මොහුට වඩා ඊටා බල සම්පන්නව ඉපදිලා ඉඳගෙනත් මහා ශක්ති සම්පන්නෙක් බවට පත් වෙලා ඉඳගෙනත් මම මේ මොහුගේ කටයුතු ඉවසන්නේ ඇයි කියලා නුඹට ප්‍රශ්නයක් ඇති වෙලා. දෙවිය මං ඉවසන අදහස මෙන්න මේකයි. ඇයි මේ මහිස රාජයා මේක ඉවසන්ට හේතුව? දෙවිය මේ රිලවා මට කරදර කරනවා වගේ වෙනත් දරුණු මී ගවයෙකුට කරදරයක් කරන්නට ගියොත් නම් මේකා එතනම මැරිලා යනවා. වෙනත් සතෙකුගෙන් හෝ මේකා මැරුම් කයවොත් පව් නොවේ. මට ඒ ගැන දුකයි. මං ඉවසා හිටියොත් මට මේකාගේ පණ ඩිංගිත්ත බේරන්න පුළුවන්. ඒකයි මං ඉවසා ඉන්නේ කිව්වා. මේකා දැන් මගෙත් එක මේ සෙල්ලම කරන්න බැරුව මේකා වෙන තැනකට ගියොත්, වෙනත් කෙනෙකුගේ පිට උඩ නගින්න ගියොත්, එතන සෙල්ලම් දාන්න ගියොත් ඒ කෙනා නම් මෙහෙම ඉවසයි කියලා හිතන්න අමාරුයි. අවසානයේ මේකාට ඒකම විනාශේ බවට පත් වෙනවා. ඒ නිසා ඉතින් ওই මගෙත් එක්ක ඉන්න ටික කාලේ ඒක ඔය ඉන්න විදිහකට හිටපු දෙයක්. මං ඕක නිසා ඉවසන්නේ කිව්වා. බලන්න පින්වතුනි, බෝධිසත්වයන් වහන්සේ තිරිසන් ජීවිතේ ඉපදිලා ඉන්නකොට ඒ තිරිසනාට තිබිච්ච හිතාගන්න බැරි හැකියාව, හිතාගන්න බැරි එකක් මේක. ඉවසීම කියලා කියන්නේ බෝසත්වරු පුරන පාරමිතාවක්. කාන්ති පාරමිතා. ඒ පාරමිතාව පුරමින් ඉන්න බෝධිසත්වයෝනේ මේ තිරිසන් යෝනිය උපන්නත් මේ උපන්නේ. ඒ නිසා පින්වතුනි, ඉවසීම කියන ගුණයම සුන්දර විදිහට පෙන්ලා තියෙනවා. තමන්ට ලැබෙන කාය ශක්තිය, අනික් කෙනා දුර්වලයා නේද? මේවා නෙවෙයි පෙන්ලා තියෙන්නේ. ඉවසීමමයි පෙන්ලා තියෙන්නේ. දැන් ඔහොම තියෙනවනේ දිව්‍ය ලෝකේ පුවතක්. දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධයක් හටගත්තා. ඔය යුද්ධය හටගන්න වෙලාවේ දෙදෙව් ලෝකාධිපති සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය පිරිස ආමන්ත්‍රණය කරලා කියනවා, නිදුක්වරුනි, දැන් අසුරයොත් එක්ක යුද්ධයට ගියාට පස්සේ අපි යුද ජයග්‍රහණය කරාම නුඹලා අසුරයන්ගේ රජ්ජුරුවන්ව අල්ලන්න ඕන. අසුරයන්ගේ රජ්ජුරුව අල්ලපු ගමන් බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනයෙන් ඔය අසුර රජාව බඳින්න ඕන. බැඳලා හිට මේ සුධර්මාවට අරගෙන ඉන්න කිව්වා. ඉතින් සුරාසුර යුද්ධයේ යෙදුණා. ඔය යුද්ධයේදී අසුරයන්ගේ රජුරුව බවට පත් වුණේ වේපචිත්ති. වේපචිත්ති තමයි සේනා පිරිවරාගෙන ආවේ. වේපචිත්ති අසුරයා යුද්ධයේ මැද මේ දෙවිවරු ටික ඔක්කොම ඇල්ලුවා. අසුරයෝ පරාජයට පත් වුණා. දෙවියෝ දිනුවා. අල්ලලා දෙවියන්ගේ විශේෂ බන්ධනය වන බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනයෙන් මේ අසුරයාව බැන්දා. මේ බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියලා කියන්නේ පින්වතුනි, ඒක විශේෂ එකක්. ඒක මානසික බන්ධනය. ඒ මානසික බන්ධනයේ ස්වභාවය තමයි යම් මොහතක වේපචිත්ති අසුරයා දෙවියන්ගේ ගුණ හිතනවා නම් කිසිම බන්ධනයක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හැබැයි යම් මොහතක අසුරයන්ගේ ගුණ හිතන්න ගත්තොත්, අසුරය හොඳයි කියලා හිතුවොත් එහෙම හිතපු ගමන් හිර වෙනවා. හිර වෙනවා කියලා කියන්නේ අත් දෙකත් එකට කිටි කිටියේ තද වෙනවා, කකුලුත් තද වෙනවා, බෙල්ලත් තද වෙනවා. හරියට පිළිමේ වගේ එහෙම ඉන්න වෙනවා. හෙල්ලෙන්න බෑ. පිළිරුවක් වගේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න සිද්ධ වෙනවා. ඒක තමයි බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියලා කියන්නේ. තද වෙනවා ඔක්කොම ටික. එතකොට මේ වේපචිත්තීව ඔය මානසික බන්ධනයෙන් තමයි බැන්දේ. බැඳලා හිට සුධර්මාවට අරගෙන ආවා. සුධර්මාවේ එක තැනක
වේපචිත්තිව තියලා තිබ්බා. තියලා තියෙදි මේ දැන් අසුර රජානේ. ඉතින් අසුර රජා අල්ලගෙන ආපු ගමන් දෙවිවරුන්ගේ ගුණ හිතන්නේ නැහනේ. දැන් කිටි කිටියේ තද වෙලා අසුරයෝ ගැනම හිත හිත ඉන්නවා. හිත හිත ඉන්න ඉන්න තව තව මේක තද වෙනවා. තද වෙනකොට එහාට ගන්න වෙහෙසින් තව කරන්නේ දෙවියන්ටම සාප කරන එක. තව තව මේකේ තද වෙනවා. වේපචිත්ති මෙහෙම තද වුණාට දැන් මේකේ ශරීරය ඔක්කොම හිර වෙන්නේ මොනවද? අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයිනේ. කට හිර වෙන්නේ නැහනේ. කට වැහිලා නැහැ. ඕන්න සුධර්මා සභාවට සක්දෙවිඳු වෙනවා. සක්දෙවිඳු පැමිණෙද්දී වේපචිත්ති කතා කරනවා ලාමක වචන. ඊටාම පරුස කර්කස වචන වලින් දෙවියෝ අහන්ට ප්‍රිය නැති වචන වලින් එක දිගට පරුස වචනින් බයින්ඩ පටන් ගත්තා සක්දෙවිඳුන්ට. සක්දෙවිඳු දේව සභාවේ කටයුතු දෙසා වේපචිත්ති ළඟින් මෙහෙම යනවා. සක්දෙවිඳුට නෙවෙයි වගේ. බයින්නේ සක්දෙවිඳුට නෙවෙයි වගේ සක්දෙවිඳු යනවා. අනේ දෙවරුන්ට හිතා ගන්න බෑ. දැන් දෙවරුන්ට මේක අහගෙන ඉන්න අමාරු තරම් කර්කසයි. සක්දෙවිඳුට ගානක් නෑ. සක්දෙවිඳු ගියා. ගිහිල්ලා සාමාන්‍ය විදිහට දිව්‍ය සභාවේ කටයුතු ඉෂ්ට කළා. ඉෂ්ට කළා උන ආයෙ එනවා. ආයෙද්දිත් එක දිගට මේ අසුරයා බයිනවා. සක්දෙවිඳු නිකන් Tamanට නෙමෙයි වගේ. ඔහේ පාඩු එතනින් ආවා. රථයට ගොඩ වුණාට පස්සේ මාතලී කියන රථාචාර්ය දේවපුත්‍රයා සක්දෙවිඳුට කියනවා මෙහෙම. දේවේන්ද්‍රය මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබෙන් අහන්න. අච්චර අර වේපචිත්ති දෙවියන්ගේ යටතේ හිරකාරයෙක් විදිහට ඉද්දි ඔබට පරුස වචනින් ලාමක වචනින් බයිනවා. ඔබ දෙවියන්ගේ රජුරෝ. ඔබ කටපියන් ඉන්නවා. මොකෝ ඔබ වේපචිත්තිට බයද? එහෙම නැත්නම් දේවේන්ද්‍රය ඔබට බැරිද මේ වේපචිත්ති කියන වචන වලට එරෙහිව ඊට වඩා ප්‍රබල වචන කියන්න? ඔබට බැරිකමද? බයද බැරිකමද කියලා ඇහුවා. එතකොට සක්දෙවිඳු කියනවා මාතලී මම මේ වේපචිත්තියට බයත් නැහැ. මම බැරිකමට ඉවසනවා නෙමෙයි. මාතලී මං වගේ වැදගත් කෙනෙක් මේ ලාමක අසුරයෙක්ින්ද මොකටනම් වචන කතා කරනවද? ලාමක අසුරයෙක් ඇවිස්සුනා කියලා ඒ අනුව මාත් ඇවිසින්න ඕනද? වලක්කන්ට කෙනෙක් නැත්තම් මාතලී අසත්පුරුෂ බාලයාගේ ස්වභාවය ඇවිස්සෙන එකමයි. ලස්සන වචනය. වලක්කන්ට කෙනෙක් නැත්තම් අසත්පුරුෂ බාලයාගේ ස්වභාවය ඇවිස්සෙන එකමයි. ඇවිස්සීම කියලා කියන්නේ එතකොට පින්වතුනි කාගේ ස්වභාවයක්ද? අසත්පුරුෂ බාලයාගේ ස්වභාවය. ඒක බාල ගතියක්. ඇවිස්සෙනවා කියලා කියන්නේ උතුම් ගතියක් නෙමෙයි. ඇවිස්සලා කලබල වෙලා අඩි හප්පගෙන කෑ ගහගෙන මම නම් අතාරින්නේ නැහැ කියලා යනවා කියන එක චණ්ඩිකමක් නෙමෙයි. ඒකට සාමාන්‍ය ව්‍යවහාරය අපි කියනවා චණ්ඩී කියලා. හැබැයි ඒක පුරුෂ පරාක්‍රමයකින් යුක්ත නුවණැත්තෙක්ගේ ක්‍රියාවක් නෙමෙයි. ඒක බාලයාගේ දෙයක්. ඇවිස්සීම යනු බාලයා සතු දෙයයි. ඒක බාලයා අවියක් බවට පත් කරගන්න දෙයක්. බාලයා ඉක්මනට කරන්නේ ප්‍රශ්නයක් ආපු ගමන් ඇවිස්සෙනවා, එහෙට මෙහෙට දඟලනවා, කෑ ගහනවා, කලබලෙන් කටයුතු කරනවා. ඒක බාලයාගේ ස්වභාවය. බාලයෙක් ඇවිස්සුනා වුණා කියලා මාතලි මං වගේ කෙනෙක් ඊට අනුරූපව ඇවිස්සෙන්න ඕනද කියලා ඇහුවා. එතකොට මාතලීගේ හිත සන්තෝෂ වුණා. මාතලී කියනවා දේවේන්ද්‍රය ඔබ කියන කතාව ඇත්ත. ඒ වුණාට මං ඕකේ දෝෂයක් දකිනවා. මං දකින දෝෂය තමයි යම් අයුරකින් ඔබ බාලයකට අනුව මං ඇවිස්සෙන්ට ඕනේ නැහැ කියලා ඉවසුවත් බාල තැනත් ඒක දන්නේ. බාලයා හිතන්නේ මොකද්ද? බාලයා හිතන්නේ මේකා මට බය ඉවසන්නේ. මේ පුද්ගලයා බැරිකමට ඉවසන්නේ. මෙයා මට බයයි.
එහෙම හිතනවා බාලයා. අදටත් එහෙම නැද්ද? අදටත් බාල තැනැත්තෙකුට පිංගතුනි නුවණැති කෙනෙක් කල්පනා කරන විදිහ හිතා ගන්නවා බෑ. මේ නුවණ කියලා කියන්නේ ඒක විශේෂ ඇසක්. බුද්ධ දේශනාවේ තියෙනවනේ පිංගතුනේ. මේ ඇස් ගැන කතා කරනකොට මස් ඇස කියලා කියන්නේ එක ඇසක්. තව ඇසක් තියෙනවා දිවැස. තවත් ඇහැක් තියෙනවා පඤ්ඤා චක්කු නුවණැස. එතකොට මේක ඇහැක්. ඇස් කියන ඒවා පිංගුතුනේ හැමෝටම තියෙනවද? හැමෝටම නෑ. සමහරු ඇස් නැතුව උපදිනවා. ඇස් නැතුව උපන්න කෙනාට අපි කියනවා ලස්සන රූප තියෙනවා. හරි හැඩයි ලෝකේ කියලා. බලන්න පුළුවන්ද? බලන්න බෑ. අපි කොච්චර කිව්වක් පේනවද? කොච්චර කිව්වක් පේන්නේ. එයාට ඇස් නැති නිසා. ඇස් නැති කෙනාට අපි කියනවා පාට ಜಾති තියෙනවා. එයාට පේනවද? පේන්නේ. එයාට හිතා ගන්න බෑ. ඇස් නැතිකම කියන එක ලෝකේ ප්‍රකටයි. ඇස් නැති අඳ තැනෙත්තන් මේ ලෝකේ ජීවත් වෙනවා. මම මේ කාරණේ තේරීම උදෙසා මේ කරගන්නේ. අපිට ප්‍රකටයිනි පින්වතුනි ඇස් නැති අයනේ. ඇස් නැති උදවිය මේ ලෝකේ පේන්න සිටේ. ඔය වගේම අපිට මේ ලෝකේ අපිට මෙහෙම මතු පිටින් බලා ගන්න බැරි වුණාට ගොඩාක් නුවණැස කියන එක නැතුව ඉන්නවා. සාමාන්‍ය ඇස් නම් පේන අය වැඩි, ඇස් නොපෙනෙන අය අඩුයිනේ. අන්ධ අය අඩුයි. සාමාන්‍ය ඇහැ ගත්තාම. හැබැයි නුවණැස ගත්තාම ඊට හාත්පස වෙනස්. නුවණැස තියෙන්නේ ටික දෙනකටයි. ගොඩාක් අයට නුවණැස නැහැ, අන්ධයි. ඒ නුවණැස අන්ධ වුණාට පස්සේ නුවණින් දැක්ක යුතු එකක් කොච්චර පෙන්වන්න හැදුවත් බලා ගන්න බෑ. බලා ගන්න බෑ. නුවණැසින් තොර නුවණැස කියන එක නැති නිසාම ಜಾති අන්ධ භාවයට පත් වෙච්චි උපතින්ම නුවණැස නැති අය උපතින්ම නුවණැස නැති අන්ධයන්ට ಜಾති අන්ධයන්ට මේක තියෙනවා. එහෙම තමයි සිද්ධ වෙන්නේ ලෝකේ. ධාතු එකතු වෙලා යනවා. නුවණැසින් තොර වුණාට පස්සේ නුවණැත්තෙක් හිතන්නේ කොහොමද කියන එක ඒ පුද්ගලයාට කිසිසේත් හිතා ගන්න බැරි එකක්. කිසිසේත් දකින්න බැරි එකක්. බාලයෙකුට හිතනවා ඉවසන තැනැත්තා දිහා බලාගෙන මේ කෙනා මට බැරිකම මේ බයට ඉවසන්නේ බැරිකමට ඉවසන්නේ කියලා. ආන්ගේ දෝෂේ දකින්නවා කිව්වා. එතකොට සක්දෙවිඳු කියනවා මාතලී යම් මේ බාල තැනැත්තෙක් අනුවන තැනැත්තෙක් මෙයා මට බය ඉවසනවා කියලා හිතුවත් එකයි මට නැතත් එකයි. ඒ බාලයා හිතන විදිහ මට වැඩක් නෑ. අනුවනයා කල්පනා කරන විදිහ මට වැඩක් නෑ. මාතලී මේ ලෝකේ වඩාත් වටින්නේ එක එක්කෙනා හිතන විදිහ නෙමෙයි. මේ ලෝකේ වඩාත් වටින්නේ සදත්තා පරමාත්තා. තමන්ගේ යහපතයි. කාන්තය බිහියෝ නොවිජ්ජති. මාතලී ඉවසීමට වැඩි තරම් ජයග්‍රහණයක් නැත. බලන්න කිව්ව කාරණේ. මේ දෙවිවරුන්ගේ ලෝකයේ පිංගතුනේ. දෙවිවරු කතා කරන දේවල් බලන්න. දෙවියන්ගේ ජීවිතේ ගුණධර්ම වලට තියෙන තැන බලන්න. මේ දේවල් අපිට මෙහිම අහන්න ලැබෙන්නේ සත්තා දේව මනුස්සානං වූ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍ර වූ අප මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ නිසා. සක්දිවිඳු කියනවා මාතලී එක එක්කෙනා හිතන විදිහ මට වැඩක් නෑ. බාලයා කල්පනා කරන්නේ කොයි විදිහටද ඊට අනුරූපව වෙනස් වෙන්න මට උවමනාවක් නෑ. වඩාත් වටින්නේ තමන්ගේ යහපතයි. ඉවසීමට වැඩි තරම් වූ කිසිවක්ම නෑ මාතලී. ඉවසීමමයි ජයග්‍රහණය. යම් මේ තමන් බලවතෙක් වෙලා දුර්වලයා කෙරෙහි ඉවසීමක් ඇද්ද? මාතලී ඒ ඉවසීම අග්‍රයි. හේතුව කොහොමත් තමන්ට වඩා බලවතා ගැන දුර්වලයාට සිද්ධ වෙන්නේ ඉවසන්ටමනේ. අපි හිතමු තමන්ට වඩා ගොඩාක් බල සම්පන්න කෙනෙක් තමන්ට එරෙහිව නැගී හිටිනවා. එතකොට තමන්ට වෙන කර කියා ගන්න දෙයක් නැතිකමට ඉවසන්න වෙනවනේ. නමුත් යම් බල සම්පන්න කෙනෙක් දුර්වලයෙක්ගේ අඩත්තේට්ටංකම් ඉවසනවනම් ඒ ඉවසීම තමයි උතුම්ම ඉවසීම. ආන් ওই නිසා තමයි මාතලී ඇතැන් වෙලාවට බාලයෝ ඕනවාට වඩා එනකොට
නුවණැත්තෝ දැඩි දඬුවම් පමුණුවලා ඒ බාලයව වළක්වන්නේ. ඒක තමයි සක්දිවිඳු කිව්වේ මාතලීට. මොකද දැන් මේ වෙනකොට වේපචිත්ති කොච්චර කට කියෙව්වත් වේපචිත්තිට දෙවියන්ගේ බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනයෙන් නිදහස් වීමක් නැහැ. දෙවියන්ගේ හිරකාරයෙක් දෙව්ලොවේ හිර වෙලා බන්ධනාගාරගත වෙලා බන්ධනාගාරේ හිරකූඩුවේ ඉඳගෙන තමයි මේ කට කියවන්නේ. ඉතින් ඒ නිසා තමයි කිව්වා දැඩි දඬුවම් පමුණුවලා හරි ওই බාලයන්ව පාලනය කරන්නේ. සක්දිවිඳු කියලා දෙනවා මාතලීට, මාතලී යම් කෙනෙක් තමන් ගැන කිපිලා ඉන්නවා කියලා දැනගෙන කිපිච්චි කෙනා කෙරෙහි ඉවසනවා නම් මාතලී මතක තියාගන්න. එයා තමයි ජයගන්ට දුෂ්කර යුද්ධය දිනන්නේ. බලන්න වින්තුනේ ධර්මය කියන එක හරි පුදුම එකක්. ධර්මය කියන්නේ හරි විස්මයජනක එකක්. ඒක මේ සාමාන්‍ය ලෝකයේ කල්පනා කරන රටාවෙන් කොච්චර ඈතද තියෙන්නේ. අපි ගත්තොත් එහෙම දෙන්නෙක් යම් අයුරකින් ඔන්න රණ්ඩුවකට දබරයකට එහෙම නැත්නම් විරසක භාවයකට ඇවිල්ලා එක්කෙනෙකුට අතින් පයින් ගහලා හරි අනික් කෙනාව පෙරළුවොත් සාමාන්‍ය මේ ලෝකේ ජයග්‍රහණය කියන්නේ ඒකට නෙමෙයිද? ඒක තමයි ජයග්‍රහණය. අනික් කෙනාට කට පියාගන්න කිව්වොත් එහෙම ඒක තමයි ජයග්‍රහණය. අනික් කෙනා බය වෙන මට්ටමට කේන්තිය ගත්තොත් ඒක තමයි ජයග්‍රහණය. එහෙම නේද ලෝකේ කියන්නේ? නමුත් බලන්න සක්දිවිඳු කියපු දේ. යමෙක් තව කෙනෙක් තමන් ගැන කිපිලා ඉන්නේ කියලා දැනගෙන මේ කිපිච්චි කෙනා කෙරෙහි නොකිපී සිටිනවා නම් ඉවසනවා නම් එයා තමයි ජයගන්ට දුෂ්කර යුද්ධය දිනු කෙනා. මාතලී ඒ කෙනා තමුන්ටත් යහපත කරගන්නවා. ඒ කෙනා අනුන්ටත් යහපත කරනවා කියවා. ඒ නිසා මේ සක්දිවිඳු කියපු මේ කාරණේදී අපි පින්වතුනි ජීවිතේ බද්ධ කරගෙනම තියාගන්න ඕන වටින එකක් තියෙනවා. ඒ තමයි සදත්තා පරමාත්තා. තමන්ගේ යහපත තමයි වඩාත් වටින්නේ. තමන්ගේ යහපත. මේ ලෝකේ හැමෝටම ඕන විදිහට අපේ ජීවිත වෙනස් කරගන්න අපිට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක වෙන්නේ නැති එක. හැමෝම ප්‍රශංසා කරන විදිහට ජීවිතය. ඒක කොහොමදවත් හදන්න බැරි එක. ඒ නිසා වඩාත් වැදගත් වෙන්නේ තමුන්ගේ යහපත හදාගන්න එක. තමුන්ගේ යහපත රැකගන්න. තමුන්ගේ ගුණයකට හානි වෙන්න දෙන්න එපා. එක එක්කෙනාගේ නාඩගම් කෝලම් නිසා එක එක්කෙනා යන රැලි නිසා තමන්ගේ යහපත වෙනසෙන්න දෙන්න එපා. මාධ්‍ය විසින් නිර්මාණය කරන යම් රැල්ලක් නැත්තම් ඒක නිසා තමන්ගේ යහපත වෙනසෙන්න දෙන්න එපා. මේ දැන් ලෝකේ යන හැටි නොවෑ කියලා තමන්ගේ යහපත වෙනසෙන්න දෙන්න එපා. හැමෝම කරන්නේ ඒකනේ කියලා තමන්ගේ යහපත වෙනසෙන්න දෙන්න එපා. මේ පිට රටවල් වල දියුණු රටවල් වල මේවා කරනවානේ කියලා තමන්ගේ යහපත වෙනසෙන්න දෙන්න එපා. අලුතින් අධ්‍යාපන නිර්දේශයට මේවා එකතු වෙලා තියෙනවානේ කියලා තමන්ගේ යහපත වෙනසෙන්න දෙන්න එපා. දැන් ඕවා නීතියෙන් සම්මතයි කියලා තමන්ගේ යහපත වෙනසෙන්න දෙන්න එපා. තමුන්ගේ යහපත වනස ගත්තොත් ඒකේ විපාකේ කාටද? තමන්ටයි. තමුන්ගේ යහපත රැකගත්තොත් ඒකේ ආනිසංසෙ කාටද? තමන්ටයි. මේ බණපදේ ඔබට මෙහෙම සිහිපත් කරලා ඉස්මතු කරලා අපි කියලා දෙනවා. මේ කියලා දෙන දේ ගත්තොත් ඒක කාටද? ඔබටයි. මේ කියන දේ ගත්තේ නැත්තම් ඒකත් කාටද? ඒ විනාශෙත් ඔබටයි. ඉතින් ඒ නිසා වින්වතුනි මේක අපි හොඳට තෝර බේර ගන්න ඕන තැනක්. බෝධිසත්වයන් වහන්සේගේ මේ ජීවිතේ තිරිසන් යෝනියේ ඉන්නකොටත් බලන්න මේ ලස්සන ගුණේ තිබ්බ හැටි. අපි ඒ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ විදිහට බෝසත් ජීවිතයේ ඒ තිරිසංගත ආත්ම භාවය ගැන හිත හරි අපේ ජීවිතේ මේ ලස්සන ගුණේ උපදින්න උත්සාහවත් වෙන්න ඕන. ඉවසීම කියන ලස්සන ගුණය. ඉවසන තැනැත්තා ගැන බුද්ධ දේශනාවේ තියෙන හරි ලස්සන කාරණා ටිකක්. ඉවසන කෙනා බොහෝ ජනයාට ප්‍රියවන්නේය. ඉවසන කෙනා වැරදි අඩු කෙනෙක් බවට පත්වන්නේය. ඉවසන කෙනා වෛරක්කාරයෝ අඩු කෙනෙක් බවට පත්වන්නේය. ඉවසන කෙනා රෞද්‍ර ගති නැති තැනැත්තෙක් බවට පත්වෙන්නේ රෞද්‍ර ගති අඩුවන්නේය. ඉවසන තැනැත්තාහට පසුතැවීම අඩුවන්නේය. ඉවසන තැනැත්තා සිහි මුලා නොවී කලුරිය කරන්නේය.
ඉවසන තැනැත්තාට මරණින් මතු සුගති උපත ලැබෙන්නේය. මේ ඔක්කොම එකක් නිසා. ඒක මොකක්ද? ඉවසීම. මේ නිසා ජීවිතේ ජයග්‍රහණය කියලා කියන්නේ පින්වතුනි ඉවසන එකමයි. ඉවසන එකමයි. තමන්ට කොච්චර කරදරාවත් ඉවසන්න පුළුවන් නම් දිනනවමයි. තමන්ට කොච්චර තාඩනාවත් ඉවසන්න පුළුවන් නම් දිනනවමයි. තමන්ට කොච්චර පිරිස එරෙහි වුණත් ඉවසන්න පුළුවන් නම් දිනනවාමයි. හොඳට මතක තියාගන්න ඉවසීම නැති වෙච්ච තැන තමයි තමන්ගේ පරාජය. ඉවසීම කියන්නේ ජයග්‍රහණයක්මයි. ඉතින් බෝධිසත්වයෝ ඔහොම ඉවසීම ගැන ගොඩාක් කාරණා එදා දෙවියට කිව්වා. කියලා අවසානයේ කියනවා අනිත් අයත් මං වගේම ඇති කියලා වෙන සතෙකුට මේකා මෙයයි කරන්නේ. එදාට ඔහු අතින්ය මොහු නැති වී යන්නේ. එතකොට නම් මටත් නිදහසක් කියලා ලැබෙන්නේ. දෙවියට අන්තිමේට මේ මහිස රාජයා කියනවා දෙවිය ඉතින් ඔය සෙල්ලම මගෙත් එක්ක මෙයා කරයි. ඒ වුණාට ඉතින් මං වගේ ඉවසීමක් නැති කෙනෙක් යම් දවසක මෙයාට මුණ ගැහුනොත් එතනම මෙයාගේ විනාශය සිද්ධ වෙනවා. ඉතින් දෙවිය එතකොට නම් ඉතින් මාත් නිදහස් කිව්වා. ඇයි තව කෙනෙක් යතින් මේ පුද්ගලයා වෙනසලා චප්පු වෙලා ගියාට පස්සේ ආයෙ කරදර කරන්න කෙනෙක් නැහැ නේ. ඉතින් ඔහොම ඒ කතා බහ අවසන් වුණා. දෙවියත් ගොඩාක් සතුටු වුණා. මේ මහිස රාජයා බාහිරට පේන යම් මේ සුන්දරත්වයක් ඇද්ද ඒ සුන්දරත්වයට වඩා 100,000 ගුණයක් ඇතුලෙන් ලස්සනයි නේ කියලා දෙවිය සතුටු වුණා. සතුටු වෙලා නොපෙනී ගියා. ටික දවසක් ගත වුණාට පස්සේ බෝධිසත්වයෝ ඒ පළාතේ වාසය අත්හැරලා වෙන දුර පළාතකට පිටත් වෙලා ගියා. අර රුක්සේ බෝධිසත්වයෝ අත්හැරියා. කාලයක් ගත වෙනකොට මේ රුක් සෙවණට වෙනත් මී ගවයෙක් එනවා. මේ මී ගවයා දරුණු ලක්ෂණ ඇති එකෙක්. මේ මී ගවයා හරි දඩබ්බර එකෙක්. මේ මී ගවයා ඇවිල්ලා රුක් සෙවණේ නිදාගත්තා. දැන් අර ලාමක ගතිය ඇති රිලවා කාලයක් හරි පාළුවෙන් හිටියේ. මොකද අර විවේක ගන්න මී ගවයා නැතුව ගියානේ. දැන් සෙල්ලම් දාන්න කෙනෙක් නැතුව හිටියේ. ඕන්න කෙනෙක් ඇවිල්ලා. අර රිලවා පරණ පුරුද්දටම දරුණු මී ගවයාගේ ශරීරය උඩට පැන්නා. පැනලා හිට මූත්‍රා කරන්න පටන් ගත්තා විතරයි මේ මී ගවයාට කේන්ති ගියා. වේගෙන් ඇඟ ගස්සලා බිම දැම්මා. රිලව බිම වැටිච්ච ගමන් තමන්ගේ කකුලෙන් වැරෙන් පහරක් ගැහුවා. රිලව අඩපණ වුණාට පස්සේ සම්පූර්ණයෙන් තමන්ගේ අඟින් එහා පැත්තට මතුවෙන්න ඇනලා රිලව විනාශ කරලා දැම්මා. ඉතින් එදා මේ ඔක්කොම බලාගෙන හිටිය අර රුක්ෂ දේවතාවා මේ මහිස රාජයා මගෙත් එක්ක කියපු කතාව ඇත්තක් වුණා නෙවෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුවත දේශනා කරලා අවසානයේ වදාළ මහණෙනි එදා දුෂ්ට මී ගවයාව සිටියේ අද රිලවා මරා දැමූ ඇතාමයි. දුෂ්ට රිලවාව සිටියේ ඔය මැරිලා ගියපු රිලවාමයි. මහණෙනි එදා සීලවන්ත මහිස රාජයා බවට පත්ව සිටියේ බෝධිසත්වයෝ වන මමය කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් මේ ජාතක කතාවේ එකම එක ගුණයක් තමයි අපි මේ ජාතක කතාව පුරා කතා කළේ. ඒ ගුණෙමයි බැබළුනේ. මොකක්ද? ඉවසීම. ඉවසෙන කෙනාමයි දිනන්නේ. ඉවසීමමයි ජයග්‍රහණය. ඉවසීමමයි දිනුම. අපි හැමදෙනාට ඒ ඉවසීම කියන සොඳුරු ගුණය ඇති කරගන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් ලංකා භූමිය සොරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවිවරු දිව්‍ය සැපෙන් වැඩේවා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවල් අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා.
ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්මදානය සිදු කරන ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන පින්වත් මිලානි රොද්රිගෝ දියණිය ඇතුළු පවුලේ හැමදෙනා නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කම් වෙනුවෙන් නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපු හැමදෙනා නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. විශේෂයෙන් සුජීවත්ව සිටින පින්වත් සුසීලා චන්ද්‍රලතා මෑණියන්ට සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින පින්වත් සුසිලා චන්ද්‍රලතා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. රෝලන් රෙමීජියස් පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ටත් පියාණන්ටත් මේ සියලු පින්වල ආශිර්වාදින් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, ධර්මාවබෝධයට වාසනාව ලැබේවා කියලා අපි පින් අනුමෝදනා සිදු කරනවා, ආශිර්වාද කරනවා. ධර්මදානයන් සිදු කළ ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන පින්වත් මිලානි රොද්රිගෝ දියණියටත් හිරුනි සහ සඳුනි යන මිනිබිරියන්ටත් අපි මේ සියලුම පින්පෙත් එකලෙසම අනුමෝදන් කරනවා. මේ සියලු පින්වල අනන්ත පුණ්‍ය ආශිර්වාදය පින්වතුන්ලා හැම දිනාට සැලසිලා ඒ විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසille ගත කරන්න ලැබේවා. අද පින්වතුන්ලාගේ ධර්ම දානය නිසාවෙන් බොහෝ දෙනෙක් සද්ධර්මය අසා තම තමන්ගේ ජීවිතවල ගුණධර්ම ඇති කරගන්න අදහසට එන්න ඇති. ඉතින් ඒ සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන්ලාගේ ජීවිතයට එක ලෙසම ආශිර්වාදයක් බවට පත් වෙලා තම තමන්ගේ ජීවිතේ කරන කියන රැකිරක්සාත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ ව්‍යාපාර ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කරදර බාධා දුරු වෙත්වා. සැනසille යුතුව තමන්ගේ ජීවිත ගත කරන්නට ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටම කලණු මිතුරු ඇසුරේ ගුණ වඩාගෙන කලණු මිතුරු ඇසුරේ පින් පුරාගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.